ආයුබෝවන් සුබදෑසනක් ආදරණීය දුවේ පුතේ ඔබ සියලු දෙනාටම ඔබ මේ එකතු වන්නේ ස්වාධීන රූපවාහිනී සේවය විසින් ගෙනෙන තක්ෂිලාව අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ භෞතික විද්‍යාව විෂය නිර්දේශයට අදාළ එක් වැඩසටහනක් සමගිනුයි. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ වෙනතෙක් අපි කරපු වැඩසටහන් මාලාවේ 2011 2012 2013 සහ 14 යන අවුරුදු වල ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍ර සම්පූර්ණයෙන්ම සාකච්ඡා කොට අවසන් කරා. ඉතින් ඔබට ඒ එක අවුරුද්දක ලකුණු 100න් 20ක් ගන්න ආකාරය අපි මෙතනදී ඔබට කියලා දුන්නා. ඉතින් අද අපි යොමු වන්නේ 2015 වර්ෂයේ ලැබුණු ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ සාකච්ඡාව අද දවසේ ඇතුළත සිද්ධ කරලා ඉවර කරන්න. අපි 2015 ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ආකෘතියට ප්‍රථමයෙන්ම අපි යොමු. ඔබට මේ වන විට බලන්නට පුළුවන් මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය මේ වනට ඔබට දිස් වෙනවා ඇති තිරේ. මෙම ප්‍රශ්න පත්‍රයෙන් 75% ප්‍රමාණයක් අඩංගු වන්නේ ප්‍රායෝගික පරීක්ෂණ හරහා ඒ වගේම 25%ක් නිර්මාණාත්මක ප්‍රශ්න ගණයට තමයි ආදරණීය දුවේ පුතේ ඇතුළත් වන්නේ. ඉතින් පීඩන නියමය සත්‍යාපනය කිරීම, ඊළඟට උත්තල කාචයක නාභිදුර සෙවීම, විභවමානය මේ වගේ කාරණා, ඒ වගේම සරලාවලම්බයක දෝලන කාලාවර්තය සෙවීමේ ප්‍රායෝගික පරීක්ෂණෙහි මෙතන අන්තර්ගත වෙනවා යම්තාක් දුරකට නිර්මාණාත්මක ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය තමයි දැන් ඔබට දකින්නට ලැබෙන්නේ. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. දිග එල්ලූ සරල අවලම්බයක චලිතය එක රූපයේ පෙන්වා ඇත. ඔබට රූප සටහන දැන් පේනවා. L සහ ගුරුත්වජ ත්වරණය G ඇසුරෙන් සරල අවලම්බයේ දෝලන කාලාවර්තයේ T සඳහා ප්‍රකාශනයක් ලියා දක්වන්න. දුවේ පුතේ අපිට බොහොම සරලයි. මේක අපි දෝලන හතරංග පාඩමේදී ඉගෙන ගන්න සමීකරණයක්. අපි දන්නවා සරල අවලම්බයක දෝලන කාලාවර්තය අපිට හොයන්න පුළුවන්. මෙයාගේ දිග L නම් මේ වෙලාවේ පවතින සපල ත්වරණය G නම් T සමානයි 2 L බෙදීම G වල වර්ගමූලය කියලා. මෙන්න මේ සමීකරණය ඔබට ලියන්න පුළුවන් නම් මේ ප්‍රශ්නය සඳහා ඔබට නියමිත ඒ ලකුණ පහසුවෙන් ලබා ගන්නට පුළුවන්. B කොටසට යමු. සරල අවලම්බය භාවිත කර ජීහි අගේ සොයන විද්‍යාගාර පරීක්ෂණයකදී 0.5 තප්පර නිරවද්‍යතාවකින් කාලය මැනිය හැකි විරාම ගටිකාවක් ඔබට සපයා ඇත. T දෝලන කාලාවර්තයේ නිමානිත අගය තප්පර 2ක් නම් T හි ප්‍රතිශත දෝෂය 100ට අඩු කර ගැනීමට ඔබ විසින් ගත යුතු අවම දෝලන සංඛ්‍යාව නිර්ණය කරන්න. දැන් බලන්න පුතේ මේ කාරණේදී අපිට මේ කියලා තියෙන්නේ කාලය මැනීමේදී සිදුවන ප්‍රතිශත දෝෂය 101ක් වෙන්න ඕන. ඒ සඳහා මැනිය යුතු දෝලන සංඛ්‍යාව තමයි දැන් මේ අපෙන් අහන්නේ. අපි දන්න සාමාන්‍ය මේ නිවේශන කූරක් මේ වගේ තැනකට එල්ල කරලා මේක දෝලණය වෙන්න දීලා මේ සරල අවලම්බය යම් කිසි අපි හිතමු n කියලා දෝලන සංඛ්‍යාවකට දෝලණය වෙන්න දීලා ඒ දෝලන සංඛ්‍යාව කියන්නේ මුළු කාලය දෝලන සංඛ්‍යාවෙන් බෙදලා තමයි අපි අදාළ නිමානිත අගය සොයාගන්නේ එක ආවර්තයක් සඳහා. ඉතින් අපිට පුළුවන් මෙන්න මෙතනදී මෙන්න මේ තර්කය ගොඩනගන්න. අපි දන්නවා අහඹු දෝෂය බෙදීම පාඨාංකය මේක තමයි පුතේ භාගික දෝෂය වෙන්නේ. මේ අගය අපි වැඩි කරොත් එහෙම 100න් මේක ප්‍රතිශත දෝෂය බවට පත් වෙනවා. මේ ප්‍රතිශත දෝෂය 101ක් වෙන්න ඕනේ කියලා තමයි අපිට මෙතනදී කියන්නේ. දැන් අහඹු දෝෂය කියලා කියන්නේ මේක මනින උපාංගයේ මේ කාලයේ මනින උපාංගයේ පවතින නිර්වද්‍යතාව හෝ නිර්වද්‍යතාවයෙන් අර්ධය කැමති එක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් සම්මත ලෙස අපි පාවිච්චි කරන්නේ ඒ නිර්වද්‍යතාවය තමයි අපි සම්මත ලෙස පාවිච්චි කරන්නේ. එතකොට මේ ගාණේ අපිට දීලා තියෙනවා 0.5ක නිර්වද්‍යතාවයකින් මේක මනින්න පුළුවන් කියලා. අපි හිතමු දෝලන n සංඛ්‍යාවක් මැන්න කියලා. දෝලන n සංඛ්‍යාවක් මැන්න නම් පුතේ එක මේ කැපිටල් T අගයකට ඇවිල්ලා තියෙන නිමානිත අගය තප්පර 2ක් නම් n වැඩි කිරීම 2 වැඩි කිරීම 100 සමානයි 1 කියලා අපිට සමීකරණය ගොඩනගන්න පුළුවන්. මෙතනින් අපිට පුළුවන් මේ n සඳහා ප්‍රකාශනයක් ගන්න අපිට පහසුවෙන් ගන්න පුළුවන් 25ක් දෝලන සම්පූර්ණ කරනවා නම් අදාළ පාඨාංගය ලබා ගැනීමේ නිර්වද්‍යතාවය දැන් ප්‍රතිශත දෝෂය 100කට වඩා අඩුවෙන් 101 මට්ටමේ පවත්වා ගන්නට පුළුවන්. මේ ගණනය මේ කිසිවක් නැතුව මෙන්න මේ සමීකරණය ලියලා ඊළඟට n සමානයි 25 කියලා මේ පියවර දෙක තියෙනවා නම් ඔබට එතනට හිමි ඒ අදාළ ලකුණු සංඛ්‍යාව ගන්න පුළුවන්. මෙන්න මේ පියවර සහ මේ පියවර අඩංගු විය යුතුයි. දැන් පුතේ සාමාන්‍යයෙන් අපි මේ පරීක්ෂණයේදී सिद्ध කරන්නේ සරල අවලම්බය වෙන්න දීලා චලනය වෙන්න දීලා
ඒ යටින් නිවේශන කූරක් තියෙනවා පතේ පහළම ලක්ෂයෙන්. ඕක තමයි සාමාන්‍යයෙන් අපි කරන කාරණේ. හැබැයි මේ පරීක්ෂණයේදී නිර්මාණාත්මක ස්වභාවයකට ගිහිල්ලා තියෙනවා ඉලෙක්ට්‍රොනික ක්‍රමයක් මගින්. එහෙම නැත්නම් ඩයෝඩ පාවිච්චි කරලා ප්‍රකාශ ඩයෝඩ සහ ප්‍රකාශ ආලෝක සංවේදී ඩයෝඩ පාවිච්චි කරලා අලුත් ස්ට්‍රක්චර් එකක් ව්‍යුහයක් හදලා ඒ ඇසුරෙන් අදාළ දෝලන සංඛ්‍යාව ගණනය කරගන්නට අලුත් ක්‍රමයක් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්නේ අඩංගු වෙන්නේ නිර්මාණාත්මක ප්‍රශ්න ගණයට. අනාවරක පද්ධතියක් භාවිතා කර දෝලන කාලාවර්තයේ T වඩාත් නිවැරදිව නිර්ණය කිරීම සඳහා ශිෂ්‍යයෙක් විසින් විද්‍යුත් ක්‍රමයක් සැලසුම් කරන ලදී. දැන් අපිට පුළුවන් මේ විද්‍යුත් ක්‍රමයට අදාළ රූප සටහන් දැන් අපිට පේනවා ඇති. මේ අවලම්බය දෝලණය වන ආකාරය 2B රූපයෙන් පේනවා අදාළ අනාවරක පද්ධතිය හරහා. එතකොට ඒ අනාවරක පද්ධතිය හරහා අදෝරක්ත කිරණ කදම්බයක් නැත්නම් IR බීම් එකක් පවතිනවා. ප්‍රභව ඩියෝඩය සහ අනාවරක ඩියෝඩය කියලා දෙකක් තියෙනවා. එතකොට පරිගණකයට යන සිග්නල් කේබල් එක තියෙනවා. දැන් මේ පද්ධතිය ඇසුරෙන් අපිට කියනවා අපිට තුන රූපයේ පෙන්වුම් කරලා තියෙනවා. ඊළඟ තලයේදී අපිට දකින්න පුළුවන් තුන රූපයේදී අනාවරක පද්ධතිය ප්‍රභව ඩියෝඩයකින් සහ අනාවරක ඩියෝඩයකින් සමන්විත වේ. ප්‍රභව ඩියෝඩය නියත I0 තීව්‍රතාවයකින් යුත් පටු අදෝරක්ත ආලෝක කදම්බයක් නිකුත් කරයි. මෙන්න මෙතන තමයි පුතේ වැදගත් කතන්දරේ. මෙන්න මේ අනාවරක පද්ධතියේ එක තැනක ගහලා තියෙනවා අදාළ IR එක නිකුත් කරන අදෝරක්ත විකිරණ නිකුත් කරන LED එක. එතකොට මෙතන තියෙනවා ඩිටෙක්ටර් එක. දැන් මේ හරහා තමයි පුතේ දෝලණය මෙහෙම දෝලණය සිද්ධ වෙන්නේ මේ හරහා තමයි. දැන් මේකින් ලයිට් එකක් යනකොට මේ IR එක ගිහිල්ලා මේ ඩයෝඩ් එකේ වදිනකොට මේ වදින තීව්‍රතාවය මේ අනාවරකයෙන් එළියට එන කේබල් එක හරහා පරිගණකයෙන් කියවනවා කාලයත් එක්ක මෙන්න මෙහෙම නියත තීව්‍රතාවයක් අපිට දෙන්නට ඕන I0 කියලා යම්කිසි නියත තීව්‍රතාවයක් සපයා තියෙන්නට ඕන මේ අවලම්බය දෝලණය වෙන්නේ නැත්තම්. ඒ කියන්නේ අවලම්බය මේ පරිසරයේ නැත්තම් කෙලිම මෙතනින් එළියට එන සිග්නල් එක මෙතන වැදිලා මේ පරිපථය සම්පූර්ණ කරලා ඉවර වෙලා නියත තීව්‍රතාවයක් දෙන්න ඕන. එහෙනම් අපිට තේරෙනවා අවලම්බය මේ IR බීම් එක කපාගෙන මෙහෙම දෝලණය වෙනකොට හරියටම මොකද වෙන්නේ? මෙන්න මෙතනදී මේ IR බීම් එක කපනකොට මේ තීව්‍රතාව එකපාරට නැති වෙලා බිඳුවක් බවට පත් වෙන්නට ඕන. ආයි මෙයා වටයක් ගිහිල්ලා ආයි කැපෙනකොට ආයි ඒ විදිහටම තීව්‍රතාව නැති වෙලා බිඳුවක් වෙන්න ඕන. එතකොට මේ අවලම්බය මේ බට්ටා මේ අදෝරක්ත විකිරණ බීම් එක මේ කදම්බය කැපෙන වෙලාවට ආවරණය කරන වෙලාවට මේ මැදින් ගමන් කරන වෙලාවට ශුන්‍ය තීව්‍රතාවයකුත් අනිත් සෑම වෙලාවකම යම්කිසි I0 නියත තීව්‍රතාවයකුත් මේකේ පවතින්නට ඕන. ඔන්න ඔය විදිහට සමාන කාල ප්‍රාන්තරවලදී ඔන්න ඔය විදිහට ශුන්‍ය තීව්‍රතාව සහිත එහෙම නැත්නම් නියත තීව්‍රතාවත් ඒ අදාළ විදිහටම පවතින ප්‍රස්ථාරයක් අපිට දීලා තියෙනවා. T0 කියලා මේ ගාණිතය අපිට සපයලා තියෙන්නේ මෙන්න මේ ශුන්‍ය තීව්‍රතාව දක්වන කාල පරිච්ඡේදය. මෙන්න මේක තමයි පුතේ T0 කියලා අපිට දීලා තියෙන්නේ. හොඳයි. රූපේ පෙන්වා ඇත්තේ පරිගණක තිරය මත දිස් වූ එවැනි ප්‍රස්ථාරයක් වන අතර එය ලබාගෙන ඇත්තේ වාත ප්‍රතිරෝධය නිසා ඇතිවන බලය නොගිනිය හැකි අවස්ථාවකදීය. ශුන්‍ය අනාවරකය සංඥාවට අදාළ කාල අන්තරය T0 වේ. රූපය බලන්න. ඊළඟට තියෙනවා T0 අගය බට්ටා IR කදම්බය හරහා ගමන් කරන වේගය v සහ බට්ටාගේ විස්කම්භය d මත රඳා පවතී. එක v වැඩි කළ විට දෙක d වැඩි කළ විට v කියන්නේ පුතේ වේගය d කියලා කියන්නේ අදාළ බට්ටාගේ විස්කම්භය වැඩි කළ විට T0 අගයට කුමක් සිදුවන්නේද? පුතේ අපි දන්නවා දැන් අපි උදාහරණයක් විදිහට හිතමු. මෙහෙම IR බීම් එකක් මෙහෙම එනකොට මෙහෙම බට්ට චලනය වෙනවා නම් මේ IR බීම් එක මෙහෙම කපාගෙන අපි දන්නවා පුතේ මේ බට්ට මේ අවලම්බ බට්ට මේ IR බීම් එකත් එක්ක මෙහෙම කවර් වෙලා ආවරණය කරන් ඉන්න වෙලාවට ඒ වෙලාව වැඩි වෙනවා මේ බට්ට හෙමින් මෙතනින් ගමන් කරොත් එහෙම. අපි හිතමු දැන් මේ පෑනේ යට කෑල්ල මේ බට්ට කියලා. අපිට පැහැදිලිව පේනවා ඇති. මේ පෑනේ යට කෑල්ල බට්ට නම් මෙහෙම චලනය වෙනකොට මේ බට්ට මෙහෙම චලනය වෙනකොට මෙන්න මේ IR බීම් එක නම් මේ පෑන මේ IR බීම් එක පුතේ මේ IR බීම් එක මේ බට්ට කපනකොට මේ බට්ටගේ වේගය මදි නම් මේ අවලම්බ බට්ටාගේ වේගය මදි නම් හිමින් නම් ගමන් කරන්නේ මේ IR බීම් එක කපාගෙන ඉන්න කාලය වැඩි. හැබැයි වේගෙන් ගමන් කරනවා නම් ටක් ගාලා මෙතනින් පයින්නවා. එතකොට පුතේ මෙයාගේ වේගය වැඩි නම් අර ශුන්‍ය තීව්‍රතාව සපයන
කාල ප්‍රාන්තරය එහෙම නැත්නම් මෙන්න මෙතන T නෝට් එක ගොඩාක් අඩු වෙන්නට ඕන. අපි හිතමු උදාහරණයක් විදිහට මේ බට්ටගේ විස්කම්බය පොඩ්ඩක් වැඩි අවස්ථාවක් හිතමුකෝ. දැන් එතකොට අපි හිතමු දැන් මේ බට්ටගේ විස්කම්බය ඩබල් කරලා තියෙනවා. දැන් මේ IR beam එක තමයි මේ පෑන. ඒතර මෙහෙම යනකොට විස්කම්බය වැඩි වුණොත් එහෙම මේ IR beam එක කැපිලා පවතින කාලය පුතේ එන්න එන්න වැඩි වෙනවා. මේ එන්න වැඩි වෙන කාලය. එතකොට අපිට මෙතනින් පැහැදිලි වෙන කාරණේ තමයි වේගය වැඩි වෙනකොට අදාළ ශුන්‍ය තීව්‍රතාව සපයන වේගය වැඩි වෙනකොට ශුන්‍ය තීව්‍රතාව සපයන කාලය ගොඩක් අඩු වෙනවා. විස්කම්බය වැඩි වෙනකොට අදාළ ශුන්‍ය තීව්‍රතාව සහිත කාලය තරමක් වැඩි වෙනවා. ඔබට මේ ප්‍රශ්නේදී කියනවා වේගයට අදාළව T නෝට් හි අගය අඩු වේ. D ට අදාළව I නෝට් හි අගය වැඩි වේ කියලා තමයි අපිට දෙන උත්තර සපයන්න තියෙන හිස්තැන් දෙකක් දීලා තියෙනවා. ඕනෑම එක් නිවැරදි පිළිතුරක් සඳහා ලකුණු 1යි 2ක් ලියන්න තිබ්බට පුතේ මේක එකක් හරි ලියලා තියෙනවා නම් ඔබට අදාළ ඒ ලකුණ හිමි වෙනවා. සාමාන්‍යයෙන් මේකට හේතුව විදිහට අපිට හිතන්න පුළුවන් මේ අවුරුද්දේ මේ පේපර් එක ටිකක් තරමක් ගැඹුරු පේපර් එකක්, තරමක් හොඳ තාර්කික පේපර් එකක්. ඒක නිසා එක කොටස් දෙකක් ලියන්න තිබ්බට එකක් හරි ලියලා තියෙනවා නම් ලකුණු දෙන තත්ත්වෙට ඒකේ ළමයි මම හිතනවා දුර්වල වෙලා ඇති. ඒක නිසා තමයි ඒ විදිහට එක කොටසකට හරි ලකුණු දෙන්න තීරණය කරලා ඇත්තේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය V නිමානය කිරීම සඳහා ප්‍රකාශනයක් D සහ T නෝට් ඇසුරෙන් ලියා දක්වන්න. දැන් පුතේ අපි මෙතනදී සැලකුවොතින් එහෙම මෙන්න මේ විදිහට අවලම්බ බට්ටා මේ අවලම්බ බට්ටගේ මේ විස්කම්බය D නම් මේක ගමන් කරන වේගය V නම් අපිට පුළුවන් S සමානයි ut දාන බොහොම සරලයි මේ මොහොතේදී. එතකොට පුතේ මේක D දුරක් ගමන් කරන්න ඕන වේගය V ගත වෙච්ච කාලය T. මොකද මේ අවලම්බ බට්ටා මේ IR beam එක හරහා ගමන් කරනකොට අදාළ IR beam එක හරහා මෙහෙම කපාගෙන යන හැම වෙලාවකදීම කාලය පුතේ බිඳුවයි. එහෙනම් අපෙන් අහලා තියෙන්නේ V සඳහා ප්‍රකාශනයක් V සමානයි D බෙදීම T නෝට් කියලා. අවසාන පිළිතුරු වශයෙන් ඔබ අරන් තියෙනවා නම් ලකුණු ලැබෙනවා. මේ වගේ අතරමැදි උත්තර තියන්නට එපා. මේ වගේ V ව උක්ත කළාම අවසානයේදී ඔබ ප්‍රකාශනය ඉවර කරලා තියන්නට ඕන. ඊට රූපේ තුන රූපයේ ඇති ප්‍රස්ථාරය අනුව T හි අගය කුමක් වේද? මේක ඉතාම වැදගත්. දැන් ඔබට දකින්නට පුළුවන් නම් තුන රූපය දකින්න පුළුවන් නම් ඒක දැන් ඔබට දකින්න පුළුවන් ඇති තුන්වෙනි රූපය මේ වෙන විට අදාළ ප්‍රශ්න පත්‍රයේ ඔබට පේනවා x0 බලන්න. දැන් මුලින්ම t සමාන බිඳුව අවස්ථාව බලන්න. x0 තීව්‍රතාවයක් ඇවිල්ලා නැවත ශුන්‍ය තීව්‍රතාවයක් අපිට ලැබෙන්නේ තප්පර 1.5ක් ගියාම. ඔය දෙන පරිමාණ දිහා බැලුවොත් එහෙම අපිට පුළුවන් x0 තීව්‍රතාවයක් ලැබිලා නැවත අනෙක් ශුන්‍ය තීව්‍රතාවය ලැබෙන්නේ තප්පර 1.5ක් ගියාම. අපි මේ අවලම්බයක චලිතය දිහා බැලුවොතින් එහෙම මේ අවලම්බය මෙතන මෙහෙම පහු කරලා මේ ස්ථානය පහු කරලා නැවත මෙහෙම ගිහිල්ලා ආයි මෙහෙට ඇවිල්ලා ආයි මෙහෙට ගිහිල්ලා නැවත මෙතනට එනකොට තමයි පුතේ එක ආවර්තයක් කියලා අපි සලකන්නේ. දැන් එක වෙලාවකදී පහු කරනකොට ශුන්‍ය තීව්‍රතාවයක් එනවා. නැවත මෙහෙට ගිහිල්ලා ආයි මෙතනින් පහු කරනකොට තමයි පුතේ ඊළඟ ශුන්‍ය තීව්‍රතාවය එන්නේ. ආයි මෙහෙම ගිහිල්ලා මෙහෙට ආවට පස්සේ තමයි ඊළඟ ශුන්‍ය තීව්‍රතාවය එන්නේ. එතකොට ශුන්‍ය තීව්‍රතා දෙකක් අතර කාලය කියලා කියන්නේ 1.5යි තප්පර කියලා කියන්නේ මුළු ආවර්ත කාලයෙන් භාගයක්නේ. මුළු ආවර්ත කාලයෙන් භාගයක්. එහෙනම් මුළු ආවර්ත කාලය පුතේ 1.5 වැඩි කිරීම 2 කීයද පුතේ 3යි තප්පර. පහසුවෙන් ඔබට මේ පිළිතුර ගන්න පුළුවන්. හරියට සිහිබුද්ධියෙන් ඒ ප්‍රස්ථාරය දිහා හොඳ අවධානයෙන් බලන්නට ඕන. මේ අර ශුන්‍ය තීව්‍රතා අතර දෙකක් අතර කාලය කියලා කියන්නේ වටයකින් භාගය කියන එක. හොඳයි. අපි යමු ඊළඟ කොටසට. බට්ටාගේ උපරිම වේගය v නිර්ණය කිරීම සඳහා ශිෂ්‍යයා විසින් අනාවරක පද්ධතිය බට්ටාගේ ගමන් මාර්ගය ඒ වඩාත්ම සුදුසු ස්ථානයේ තබා තුන රූපයේ පෙන්වා ඇති ප්‍රස්ථාරයට සමාන ප්‍රස්ථාරයක් ලබා ගන්නා ලදී. අපෙන් අහනවා ඉහත එක රූප සටහන අනුව vm නිර්ණය කිරීම සඳහා ශිෂ්‍යයා අනාවරක පද්ධතිය කුමන ස්ථානයක a හෝ b තැබිය යුතුද යයි සඳහන් කරන්න ඔබේ තේරීමට හේතුව දෙන්න. දැන් මෙතන පුතේ අපිට ওই රූප සටහනේ පෙන්නලා තියෙනවා පළවෙනි රූප සටහනේම A point එක විතර දීලා තියෙන්නේ මෙන්න මේක. මෙන්න මේ හරිය තමයි A point එක විතර දීලා තියෙන්නේ. ඊළඟට B point එක කියලා දීලා තියෙන්නේ මෙන්න මේ වගේ හරියක්. දැන් පුතේ අපි දන්නවා මේ වගේ අවලම්බයක ගමන් මාර්ගයේ උපරිම වේගයක් පවතින්නේ මෙන්න මේ පහළම ලක්ෂ්‍යය කියලා. ඒක අපි තියරි පොතේ ඉගෙන ගන්නවා. ඒතර උපරිම වේගයක් පවතින්නේ මේ වෙලාවේ නම් මෙන්න මේ අවලම්බය අදාළ බීම් එක කපන එහෙම නැත්නම් මේ IR බීම් එක කපන
ස්ථානයේ විදිහට තීරණය කරන්න ඕන එයාගේ පතේ පහළම ලක්ෂ්‍යය. එතකොට තමයි අඩුම කාලයක් තුල මේ අවලම්බය බීම් එක පහු කරගෙන කපාගෙන අනිත් පැත්තට ගමන් කරන්නේ. ඒක නිසා ඒවල තමයි අදාළ නිවේශනය කිරීමේ එහෙම නැත්නම් අනාවරණය කිරීමේ උපක්‍රමය පවත්වා ගන්නට ඕන. ඒ හේතුව පතේ පහළම ලක්ෂයේදී බට්ටාගේ වේගය උපරිම වීම. එහෙනම් පිළිතුර තමයි ඒකට හේතුව තමයි ඒ ලක්ෂයේදී එහෙම නැත්නම් පතේ පහළම ලක්ෂයේදී අවලම්බ බට්ටාගේ උපරිම වේගයක් පැවතීම. හොඳයි. පිළිතුර සහ හේතුව කියන දෙකම නිවැරදි නම් ඔබට එක ලකුණක් එතනදී ලැබෙනවා. දෙවෙනි ප්‍රශ්නය මෙම පරීක්ෂණය සිදු කිරීම සඳහා 4A රූපෙහි පෙන්වා ඇති සිලින්ඩරාකාර බට්ටා 4B රූපයේ පෙන්වා ඇති ගෝලාකාර බට්ටාට වඩා සුදුසු බව ශිෂ්‍යයා පවසයි. බට්ටන්ට එකම D විෂ්කම්භයක් ඇතිනම් ඔහුගේ ප්‍රකාශය සනාථ කිරීමට එක හේතුවක් දෙන්න. මේක පුතේ ඊටාම වැදගත් ප්‍රශ්නයක්. මේකෙදී අපිට සංසන්දනාත්මකව තමයි පිළිතුරට යන්න වෙන්නේ. මෙතනදී අපිට රූප සටහන් දෙකක් ඇඳලා බලන්න පුළුවන්. මෙහෙම සිලින්ඩරාකාර බට්ටා ගත්තන් පස්සේ සිලින්ඩරාකාර බට්ටාගේ මේ වගේ අපිට කොටුවක් තමයි අතරම පේන්නේ. මේ පැත්තේ ඉඳන් බැලුවට පස්සේ මෙහෙම සිලින්ඩරාකාර බට්ටෙක් හිටියට මෙයාගේ පේන්නේ අතරම අපිට කොටුවක්. ඊළඟට ගෝලාකාර බට්ට ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට ගෝලයක් පේන්නේ. දැන් හොඳින් කල්පනා කරලා බලන්න. දැන් මම සාමාන්‍යයෙන් වෙන්නේ අනාවරකය එහෙම නැත්නම් මේ IR බීම් එක තැනක තියලා බට්ට චලනය වෙනවා. මෙතනදී මම මේක කියන්නේ මේ බට්ට එක තැනක තියලා අනාවරකයේ චලනය කරනවා. එතකොට ඔබට පහසුවෙන් මේක දකින්නට පුළුවන්. දැන් අපි අනාවරකයේ චලනය කරොත් එහෙම පුතේ වෙන මේ IR බීම් එක චලනය කරොත් එහෙම IR බීම් එක ඔන්න ඔහොම ගමන් කරන්නේ. මෙතන IR බීම් එක ගමන් කරන්නේ මෙහෙම. දැන් බලන්න IR කියලා කියන්නේ පුතේ අදෝරක්ත තාප විකිරණයක්. ඒක අපේ ඇහැට පේන්නේ නැහැ. දෘශ්‍ය වර්ණ වලට කලින් තියෙන්නේ. එතකොට ඒක පේන්නේ නැති නිසා පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද හරියටම කැපෙන්නේ කොතනද කියලා අපිට හිතා ගන්න බැරි නිසා. දැන් ගෝලයක් මේ බට්ටා වෙනුවට භාවිතා කරා නම් මේ ගෝලයේ පුතේ මේ විෂ්කම්භයක් පවතින්නේ මෙන්න මේ එක තැනක විතරයි. මෙන්න මෙතන විතරයි මෙන්න මේ ලක්ෂ දෙක අතර විතරයි විෂ්කම්භය එහෙම නැත්නම් D දුරක් පවතින්නේ. මේ හැමතැනකම ඊට වැඩි අඩු දුරවල් තියෙන්නේ. හැබැයි මේ සිලින්ඩරාකාර බට්ටෙක් පාවිච්චි කරා නම් මෙතනත් D මෙතනත් D මේ හැමතැනකම පුතේ D කියලා අගයක් තමයි පවතින්නේ. එතකොට සිලින්ඩරාකාර භාජනයේ නැත්නම් සිලින්ඩරාකාර බට්ටාව පාවිච්චි කරාට පස්සේ අපිට වඩාත් සුදුසුයි එතනදී අවලම්බය අදාළ අනාවරකයේ ඡේදනය කරන මේ අනාවරකයේ කපාගෙන යන වෙලාවේදී අපිට අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. ඒක කැපෙනවා නම් අනිවාර්යෙන් අවම වශයෙන් D දුරක්වත් මේක මේ අනාවරකයේ කපාගෙන ගිහිලා තියෙනවා. හැබැයි මේ අවලම්බය ගෝලාකාර බට්ටෙක් නම් පාවිච්චි කරේ මෙන්න මෙතන කපාගෙන යනකොට හරියටම මේ අපි තහවුරු කරගන්නට ඕන මෙන්න මේ ලක්ෂ්‍ය දෙක හරහා තමයි IR බීම් එක මෙහා කපාගෙන ගියේ කියලා. මොකද මේ වෙන තැනකින් කැපුණොත් එහෙම අපිට D කියලා නෙමෙයි පොතේ ඇත්තටම ඊට වඩා අඩු දුරක් කැපිලා තියෙන්නේ. හැබැයි අපි ගාන හදන්න පාවිච්චි කරන්නේ D කියලා දුරක්. ඒක නිසා සිලින්ඩරාකාර එක්කෙනා මේ ගෝලාකාර බට්ටාට වඩා සුදුසු වෙනවා. මොකද IR බීම් එක IR කදම්බේ අපේ ඇහැට පේන්නේ නැහැ. එතකොට සිලින්ඩරාකාර භාජනයේ IR සිලින්ඩරාකාර බට්ටා IR බීම් එක කපන දැන් IR කදම්බේ ඡේදනය කරන ස්ථානයේහි අනිවාර්යයෙන්ම D දුරක් ඒ කදම්බේ හරහා ගමන් කරනවා. නමුත් ගෝලාකාර බට්ටා D දුරක් ගමන් කිරීම සිද්ධ වෙන්නේ එක තැනක විතරයි. ඒක නිසා අවිනිශ්චිතතාවක් මතුවෙනවා. ගෝලාකාර බට්ටා පාවිච්චි කරාට පස්සේ සුදුසු වෙන්නේ සිලින්ඩරාකාර භාජනයේ සිලින්ඩරාකාර බට්ටා කියලා අපිට මේක ජස්ටිෆයි කරන්න පුළුවන් නැත්නම් සාධාරණීකරණය කරන්න පුළුවන්. එතකොට මෙතනදී පිළිතුරු විදිහට සපයලා තියෙනවා IR කදම්බය ඇසට නොපෙනෙන නිසා කදම්බය විෂ්කම්භය D හරහා එක එල්ලේ යොමු කිරීමට අපහසුයි. කදම්බය ගෝලාකාර බට්ටාගේ විෂ්කම්භය D හරහා එක එල්ලේ යොමු කිරීමට පහසුයි. ඊළඟට මේක දීලා තියෙනවා සිලින්ඩරාකාර බට්ටා භාවිතා කිරීමෙන් වීහි දෝෂය අඩු කළ හැකිය හෝ ගෝලාකාර බට්ටා මගින් කදම්බය අවහිර කරන D දුර වනුයේ එක් ස්ථානයකදී පමණක් හෝ සිලින්ඩරාකාර බට්ටා මගින් කදම්බය අවහිර කරන බට්ටන්ගේ ඕනෑම හරස්කඩක් හරහාම විෂ්කම්භය දුර D වේ කියලා විවිධ උත්තර ගානක් දීලා තියෙනවා. ඒ ඕනම උත්තරයක් මේකට වළංගු වෙනවා. එක් නිවැරදි හේතුවක් සඳහා එක ලකුණක් ඔබට හිමි වෙනවා. හොඳයි. අපි දැන් යමු D කොටසේ තුන්වෙනි ප්‍රශ්නෙට. ඉහත සඳහන් කළ ප්‍රස්ථාරය සහ C2 හි ප්‍රකාශනය භාවිතා කර VM අගය නිර්ණය කිරීමට ශිෂ්‍යයා තීරණය කළේය. ඔහුට මෙම ක්‍රමය මගින් VM සඳහා නිශ්චිත අගයක් ලබාගත හැකිද? ඔබේ පිළිතුර පැහැදිලි කරන්න. පුතේ මෙන්න මෙතනදී
කාලය මැනීමේදී සිද්ධ වෙන අවිනිශ්චිතතාව පිළිබඳව පොඩි ගැටලුවක් මතුවෙනවා. මොකද පතයේ පහළම ලක්ෂයේදී වේගය ක්ෂණික වේගයක් තියෙන්නේ. ඒ කියන්නේ මේ මොහොතේ අපි හරියටම අහු වෙන්නත් ඕන, හරියටම පහතම ලක්ෂයේ තියන්නත් ඕන. ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්න කීපයක් තියෙනවා. එතකොට පතයේ පහළම ලක්ෂයේ ප්‍රවේගය ඒ මොහොතේ හඳුනා ගන්නා ක්ෂණික ප්‍රවේගයක් නිසා අපිට නිශ්චිතවම කියන්න බෑ උපරිම වේගය එතන තියෙනවා කියලා. ඒක අපි පරීක්ෂණයක වාර කීපයක් කරලා බලන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. එතකොට අපිට මේ අපි පාවිච්චි කරන ක්‍රමයේදී තියෙන අවාසියක් තමයි නිශ්චිතවම උපරිම වේගය එතන පවතිනවා කියලා කියන්න හැකියාවක් නැහැ. එහෙනම් පිළිතුර නොහැකි vm පතයේ පහළම ලක්ෂයේදී ක්ෂණික වේගය එහෙම නැත්නම් ගණනය කරන ලද අගේ සාමාන්‍ය අගේ විදිහට තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. දැන් එහෙනම් අපි ඊ කොටසට යමු ප්‍රශ්නේ අවසාන කොටස. වාත රෝධය නිසා ඇතිවන බලය නොසලකිය යුතු තරම් අවස්ථාවක ශිෂ්‍යයා ඔහු ලබාගත් උපරිම වේගය vm දෝලණයෙන් දෝලණයට සැලකිය යුතු ලෙස අඩු වී අවසානයේ බට්ටා නිශ්චල වන බව නිරීක්ෂණය කරන ලදී. මෙවැනි අවස්ථාවක් සඳහා බලාපොරොත්තු වන T සමග L ප්‍රස්ථාරයේ පහත දී ඇති රූපයේ කාලය සඳහා සම්පූර්ණ කරන්න. හොඳයි. දැන් මෙන්න මේ ප්‍රශ්නේ පුතේ දැන් හොඳට බලන්න මේ එක අපේ හිස් ප්‍රස්ථාරයක් දීලා ඇත්තේ මේක නිර්මාණය කරන්න. මෙතනදී එන්න වේගය අඩු වෙනවා නම් මම ඉස්සෙල්ලා පැහැදිලි කරා අවලම්බ බට්ටා අදාළ බීම් එක මත කදම්බය මත ගත කරන කාලය වැඩි කියලා. එහෙනම් ශුන්‍ය තීව්‍රතාව සහිත කාලය පළවෙනි අවස්ථාවට වඩා දෙවෙනි අවස්ථාවේදී වැඩි වෙන්න ඕන. තුන්වෙනි අවස්ථාව ඊටත් වඩා වැඩි වෙන්න ඕන. අපි ප්‍රස්ථාරයක් විදිහට අඳිනවා නම් මේ තීව්‍රතාවයයි කාලය අතර ප්‍රස්ථාරය ගත්තට පස්සේ මුලින්ම නියත තීව්‍රතාවක් තියෙනවා. ඊට පස්සේ ශුන්‍ය තීව්‍රතාවක් එනවා. ඊට පස්සේ ආයෙ අපිට නියත තීව්‍රතාවක් ඇවිල්ලා ඊළඟ අවස්ථාවේ වෙන ශුන්‍ය තීව්‍රතාවය මේකට වඩා කාලය වැඩි. ඊට පස්සේ ඊළඟ අවස්ථාවේ වෙන ශුන්‍ය තීව්‍රතාවය මේකට වැඩි කාලය වැඩි. ඔන්න ඔහොම මේ ශුන්‍ය තීව්‍රතාවට අදාළ කාලය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන විදිහට ඔබ ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නට ඕන. අදාළ අක්ෂ නම් කරලා තියෙන්නේ. එතකොට ඒ වැඩිවීම ඔබ නිරූපණය කරනවා නම් අදාළ ලකුණ ඔබට හිමි වෙනවා. t සමාන බිඳුව සහ t සමාන t හිදී බට්ටාගේ උපරිම වේගයන් පිළිවෙලින් 0.44 තප්පරයට මීටර් 0.42 නම් වාත රෝධය නිසා t සමාන බිඳුවේ සිට t සමාන t කාලය තුල සරල අවලම්බයේ ශක්ති හානිය නිමානය කරන්න බට්ටාගේ ස්කන්ධය ග්‍රෑම් 100ක් වේ. එන පොතේ බොහොම පහසුයි අපිට ශක්ති හානිය සඳහා ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. ඩෙල්ටා E එතකොට EK නැත්නම් KE1 ඍණ KE2 KE1 කියන පුතේ භාගයයි 0.1 ස්කන්ධය මෙයාගේ ආරම්භක ප්‍රවේගය 0.44යි 0.44යි ඒකේ වර්ගය ඊළඟට අපිට පුළුවන් මේකෙන් අඩු කරන්න එයාගේ අවසාන ප්‍රවේගය 0.42යි ඒකේ වර්ගය මෙන්න මේ විදිහට මේ දිවේ භාගය mv වර්ගය මේ අවස්ථාවට දැම්මා භාගය mv වර්ගය ඊළඟ අවස්ථාවට දැම්මා ඒ දෙක අතර වෙනස ගත්තා. එතකොට චාලක ශක්තිය වෙනස ගත්තාම පස්සේ අපිට අගයක් වශයෙන් එනවා 8.6 වැඩි කිරීම 10 කියලා. ජූල්. ඒකකයත් එක්ක අවසාන පිළිතුර තියෙනවා නම් ඔබට එක ලකුණක් හිමි වෙනවා. එහෙනම් පුතේ ඔන්න මම අපි පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරලා ඉවරයි. දැන් අපි යන්නේ දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ පුංචි වෙනසක් තියෙනවා. මොකද මේ දෙවෙනි ප්‍රශ්නය 2015 අවුරුද්දට අදාළ විෂය නිර්දේශය තුල තිබුණත් ඔබේ විෂය නිර්දේශය තුල ඒ අන්තර්ගත නැහැ. ඒක නිසා ඒ ප්‍රශ්නේ දීර්ඝ ලෙස සාකච්ඡාවකට අපි යොමු වෙන්නේ නැහැ. හැබැයි ඒකේ වැදගත් පොයින්ට්ස් කීපයක් තියෙනවා. ඒ කාරණා සඳහා ඔබගේ අවධානය අපි යොමු කරනවා. දෙවෙනි කාරණේ තියෙන්නේ මේ රූප සටහන අපිට දැන් දකින්නට පුළුවන්. ටිකක් සංකීර්ණ රූප සටහනක්, ටිකක් අමුතු රූප සටහනක්. ඔබ සාමාන්‍යයෙන් දැකලා නැතුව ඇති පාසලේවත් මේ රූපේ. පුතේ මේ රූප සටහනේ මේ උපකරණයට අපි කියන්නේ නියත පරිමාව වායු උෂ්ණත්වමානය කියලා. ඉස්සර ඔබේ විෂය නිර්දේශ එකකට දෙකකට කලින් විෂය නිර්දේශය තුළ නියත පරිමාව වායු උෂ්ණත්වමානය විදිහට තිබ්බා. ඊට පසු විෂය නිර්දේශය තුළ මේ පීඩන නියමයේ සත්‍යාපනය කරන්න පාවිච්චි කරා. දැන් මේ වෙනුවට භාවිතා කරන්නේ බෝඩන් වායු පීඩන ආමානය. ඒක නිසා මේ සටහන ඔබට වළංගු වෙන්නේ නැහැ. මෙතනදී වෙන්නේ ඔය ඔබට පේනවා ජලතාපකයේ තුල ගෝලාකාර බල්බයක් ගිල්ලලා තියෙනවා. මේක ජලතාපකයෙන් රත් කරලා ඉවර වෙලා ජලයේ උෂ්ණත්වය අපි මනිනවා මේ පරීක්ෂණයේදී. ඊළඟට ගෝලාකාර බඳුන තුල තියෙන වාතය ඒ උෂ්ණත්වයට ළඟා වෙනවා, රත් වෙනවා. රත් වෙලා අනිත් අර වක්‍ර කොටසේ පවතින නාලය ඔස්සේ ඒ වාතයේ පීඩනය ඉදිරිපත් සම්ප්‍රේෂණය කරලා ඉවර වෙලා
රසදිය කඳ ඉහළට තෙරපීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට නාල දෙක අතර පවතින රසදිය කඳන් දෙකේ වෙනසෙන් අපිට පුළුවන් බල්බය තුල පීඩනය ගණනය කරන්න. මේක මම කෙටියෙන් කියන්නේ මේ ඊළඟ කියන ප්‍රශ්න වලට කියන පොයින්ට්ස් වලට මේක වැදගත් වෙනවා. නමුත් මේ රූපසරහන තේරුම් ගැනීම ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට මේක තියෙනවා වායුවක් සඳහා පීඩන නියමයේ යෙදිය හැකි වන්නේ වායුවට අදාළ විචල්‍ය රාශි දෙකක් නියතව තබා ගන්නේ නම් පවණි. ඒ රාශි මොනවාද? පුතේ මේ රූපසරහන කෙසේ වෙතත් පීඩන නියමයේ සම්බන්ධව අපිට යම් අදහසක් ගන්නට පුළුවන්. පීඩන නියමය කියලා කියන්නේ චාල්ස් නියමයේ වගේම පරිමාව වෙනුවට පීඩනය කියන එක නා යොදන්න. ඒතර අපි බලමු කොහොමද මේ පීඩන නියමය ලියන්නේ කියලා. පීඩන නියමය සඳහා අපිට තර්කයක් වශයෙන් ගොඩනගන්නට පුළුවන්. P කියන එක නා අනුලෝම පීඩනයේ අනුලෝම සමානුපාතිකයි වායුවේ නිරපේක්ෂ උෂ්ණත්වයට කියලා. අපි දන්නවා චාල්ස් නියමයේ නම් පරිමාව තමයි නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝම සමානුපාතිකයි කියලා ගත්තේ. මේ තියෙන පුතේ චාල්ස් නියමය, මේ තියෙන්නේ පීඩන නියමය. එහෙනම් P සමානයි KT කියලා ගන්න පුළුවන්. එහෙනම් මේ තර්කය ගොඩනගන්න නම් වායුවේ ස්කන්ධය නියත වෙන්නට ඕන. මේකේ ඊළඟ පියවර විදිහට මේ වායුවේ පරිමාව නියත වෙන්නට ඕන. වායුවක පරිමාව නියතයි ස්කන්ධය නියතයි නම් මේක සරලව PV සමාන nRT මගින් අපිට බලා ගන්නට පුළුවන්. එතකොට P සමානයි nR බෙදීම V වාරයක් T කියලා ගත්තට පස්සේ පුතේ වායුවේ ස්කන්ධය නියත නම් මවුල ගානක් නියතයි R කොහොමත් නියතයි පරිමාවත් නියත නම් මේ දෙන්නම නියත නම් P අනුලෝමයි නිරපේක්ෂ උෂ්ණත්වය කියලා අපිට ලබා ගන්නට පුළුවන්. ඒක නිසා මේක තමයි පුතේ පීඩන නියමය කියලා ගන්නෙ. එහෙනම් පීඩන නියමය යම් තැනකට වළංගු වෙන්න නම් ස්කන්ධයයි පරිමාවයි කියන දෙකම නියත විය යුතුයි. අපි යමු ඊළඟ ප්‍රශ්නයකට. මෙම ඇටෝමේ XY කේශික නලය භාවිතා කිරීමට හේතුව කුමක්ද? පුතේ මේ පරීක්ෂණයේදී මේ වගේ ගැටලු ඔබට නිතර හම්බ වෙනවා වෙනත් පරීක්ෂණවලත්. ඒක නිසා මෙතන මම ඒක සඳහන් කරන්නම්. මේ ගෝලාකාර භාජනය බස්සලා තියෙන පුතේ අන්තර්ගත කරලා තියෙන්නේ මෙන්න මේ වගේ ජල බඳුරක ජලතාපකයක අපි මෙන්න මෙතන උෂ්ණත්වයේ මනිනවා මෙහෙම එළියට මේ මාර්ගය ගමන් කරලා මෙන්න මේ ටික මෙන්න මේ ගමන් කරම ඇඳපු ඉර මේක ඇතුලෙන් තියෙන පුතේ සිහින් කේශික නලයක්. මේක බිත්ති ගොඩක් ඝනකමයි. මොකද අපි මෙතනදී මේ බල්බ් එක රත් කරන්නේ ඇත්තටම ජලය දාලා අපි හිතන්නේ මේ බල්බ් එක සම්පූර්ණයෙන්ම රත් වෙනවා කියලා. ඒතර බල්බ් එක සම්පූර්ණයෙන්ම රත් වෙනවා කියලා හිතුවමත් ඔබට පේනවා මේ බල්බ් එකට අන්තර්ගත නොවන එළියෙන් ගමන් කරන මාර්ගයක යම්කිසි හුලම් ප්‍රමාණයක් නැත්නම් මේක ඇතුළේ තියෙන වාත ප්‍රමාණයක් ඉතුරු වෙලා පවතිනවා. ඒතර මේ ටිකේ තියෙන වාත පරිමාව අඩු කරගත්තොත් අපේ පරීක්ෂණයේ නිර්වාදිතතාවය ඉහළ කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ බල්බ් එක අදාළ උෂ්ණත්වයට රත් වුණාට මේ නාලය තුල තිබෙන ඉඩෙහි තියෙන වාතය අදාළ උෂ්ණත්වයට රත් වෙන්නේ නැහැ. අදාළ උෂ්ණත්වයටපත් වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ ටිකේ දාලා තියෙන පුතේ කේශික නලයක්. කේශික නලයක් දැම්මට පස්සේ තියෙන වාසිය තමයි අදාළ උෂ්ණත්වයට ළඟා නොවන වායු පරිමාව හැකිතාක් අවම කරගන්නට පුළුවන් කේශික නලයක් දැම්මට පස්සේ. C කොටස මේ පරීක්ෂණයේදී ජලතාපකයේ උෂ්ණත්වය ඉහළ නැංවීම සෙමින් සිදු කිරීමට අවශ්‍ය වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. මෙතනදීත් ඔබට පැහැදිලි වෙනවා. නැවත මේ සටහන ඔබට පේනවා නම් මේ සටහනේ පුතේ අපි ජලයේ උෂ්ණත්වය තමයි මනින්නේ අදාළ වීදුරු බල්බයේ උෂ්ණත්වය කියලා. වීදුරු බල්බය තුළ තියෙන වාතයේ උෂ්ණත්වය කියලා හිතාගෙන මනින්නේ ජලයේ උෂ්ණත්වය. ඒතර මේ දෙන්නම එකම අගයකටපත් වෙන්නට ඕන. ඒක නිසා මෙතනදී ඊටම වැදගත් කාරණේ තමයි ජලය විසින් මේ බල්බ් එකට මේ ඇතුලේ තියෙන වාතයට තාපය සංක්‍රමණය කරනවා කියලා අපිට තහවුරු කරගන්නට පුළුවන් වෙන්නට ඕන. එහෙනම් මේකට පිළිතුර තමයි ජලයේ සහ බල්බය තුළ වායුවේ උෂ්ණත්වය සමාන බව තහවුරු කර ගැනීමට තමයි මේකේ උෂ්ණත්වය අපි හිමීට ඉහළ දාමන්නේ. හිමීට ඉහළ දානකොට පුතේ මේ බල්බ් එකට තාපය ලබා ගන්න ප්‍රමාණවත් කාලයක් ලැබෙන නිසා. ජලයේ උෂ්ණත්වය කිසියම් අගයක පවත්වා ගත්තද බල්බය තුළ වායුවේ උෂ්ණත්වය එම අගයට පැමිණ ඇති බවින් තේරුම් යන්නේ නැත. මේ පරීක්ෂණයේදී බල්බය තුළ වායුවේ උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වයට පැමිණ ඇති බව තහවුරු කරගන්නේ කෙසේද? මේ සටහනට අනුව මෙන්න මේ විදිහට ඔබට දකින්නට පුළුවන් මේක ඉතිරි රූප සටහන. ඔබට පේනවා පුතේ මෙන්න මෙතන යම්කිසි රසදිය කඳක් මෙන්න මෙහෙම හිර කරලා තියෙනවා. අදාළ උෂ්ණත්වයට මේ බල්බ් එක පත් වෙලා නම් තවදුරටත් මේ උෂ්ණත්වයේ මේ ජලය පවත්වා ගත්තොත් එහෙම මේ බල්බ් එක තුල තියෙන වාතයේ ඒ උෂ්ණත්වයට පත් වෙලා නම් තවදුරටත් පීඩනය වැඩි කරගන්නේ නැහැ. පීඩනය වැඩි කරගත්තොත් පුතේ මේ පැත්තෙන් පල්ලෙහාට තල්ලු වෙලා මේක උඩට යන්න ඕන.
එහෙනම් අදාළ උෂ්ණත්වයට පත් වෙලා නම් අපිට නිශ්චිතවම ඒක දැනගන්නට පුළුවන් මේ රසදිය මාවක අතර තියෙන වෙනස නොවෙනස්ව පවතිනවා නම් ඒ වෙනස නොවෙනස්ව පවතිනවා නම් පුතේ නිශ්චිතවම අපිට කියන්න පුළුවන් අදාළ බල්බය තුල තිබෙන වාතය ඒ අදාළ උෂ්ණත්වයට පත් වෙලා කියලා. මේ පරීක්ෂණයේදී ජලයේ උෂ්ණත්වය මැනීමට පෙර එම උෂ්ණත්වයේ උචිත අගයක පවත්වා ගැනීම සඳහා භාවිත කරන පරීක්ෂණාත්මක ක්‍රියාපිළිවෙලේ ප්‍රධාන පියවර දෙක දෙන්න. මෙතනදී පුතේ ජල තාපකයේ හොඳින් මන්තනය කිරීම අපිට උත්තරයක් විදිහට දෙන්න පුළුවන්. ඊළඟට අදාළ මනින උෂ්ණත්වයේ අවට ජලයේ උෂ්ණත්වයේ උච්චාවචනය කිරීම. කියන්නේ ඉහළ පහළ දානවා. 40 දී මනිනවා නම් 42ට උෂ්ණත්වය ගෙනල්ලා 1000ක අයින් කරනවා. ඒතර උෂ්ණත්වය ආයි පහළ බහිනවා. ආයි 38ට ආවට පස්සේ ආයි 1000ක ඇතුළත් කරලා ආයි මෙයාගේ උෂ්ණත්වය නගින්න දෙනවා 42 වෙනකම්. ආයි 1000ක ඉවත් කරනවා. ඒතර ওই ක්‍රියාවලිය දිගින් දිගටම කරාට පස්සේ අපිට පුළුවන් 40 කියන උෂ්ණත්වය ආවට මේ බල්බයේ උෂ්ණත්වය උච්චාවචනය කරන්න. ඉහළ පහළ දාන්න. ඒ උච්චාවචනය කිරීම මගින් අපිට නිශ්චිතවම කියන්න පුළුවන් අදාළ කාලය හම්බුණා ජලයෙන් වායුවට තාපය ගමන් කරන්න කියලා. එහෙනම් පළවෙනි පිළිතුර මන්තනය කිරීම, දෙවෙනි පිළිතුර අදාළ මනින උෂ්ණත්වය අවට ජලයේ උෂ්ණත්වය උච්චාවචනය කිරීම වරහන් ඇතුලේ 1000ක ඇතුළු කිරීමෙන් සහ 1000ක ඉවත් කිරීමෙන් කියලා ලිව්වනම් ප්‍රමාණවත් ලකුණු ඔබට ලැබෙනවා. අපි යමු F කොටසට. ඒ F කොටසේ තියෙන පුතේ මේ පරීක්ෂණයේ අදාළව තියෙන ප්‍රශ්නයක්. ඒ කොටස ඔබට පිළිතුරු සැපීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා වායුගෝලීය පීඩනයේ රසදිය සෙන්ටිමීටර් h ද A සහ B නළවල රසදිය මට්ටම අතර උසෙහි වෙනස සෙන්ටිමීටර් h ද නම් පීඩන නියමයේ සත්‍යාපනය කිරීම සඳහා ඔබ අඳිනු ලබන ප්‍රස්ථාරයේ දල සටහනක් අඳින්න. දැන් අපි දන්නවා මේ වායුවේ පීඩනය P නම් මේ බල්බය තුල තිබෙන පීඩනය P නම් මෙතර පීඩනයත් P පුතේ. එහෙනම් මෙතර පීඩනයත් P. මෙතර පීඩනය කියලා කියන්නේ වායුගෝලීය පීඩනය H සහ මේ සිම්පල් H විසින් ඇති කරන පීඩනය. එහෙනම් මට ලියන්න පුළුවන් මේ පීඩනයට H ධන H කියලා. එහෙනම් මේක සමානයි KT කියලා පීඩන නියමයේ දැම්මනම් ඔබට පේනවා y සමානයි mx කියලා හැඩයක් එන්නේ. මේ t වෙනුවට අපි දැම්මොත් එහෙම 273 ධන θ කියලා අපිට මේ සමීකරණය වෙනස් කරන්න පුළුවන්. h ධන h සමානයි k වාරයක් θ ධන 273යි 273 වාරයක් k. එහෙනම් මේක y සමානයි mx ධන c කියලා අපිට හැඩයකට ගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් පුතේ මේ ප්‍රස්ථාරය ඇඳලා පස්සේ මෙන්න මේ විදිහට h ධන h මේක θ කියලා නම් කරා. මෙතන බිඳුව කියලා මාක් කරා නා. මේ ප්‍රස්ථාරය මෙන්න මේ විදිහට y සමාන mx ධන c මේම අන්තක්කණ්ඩයක් සහ අනුක්‍රමණයක් පවතින රේඛාව බවට ඔබ හැඳින්වුවා නම් අදාළ ලකුණු ඔබට ලැබෙනවා. පහත් දක්වන ප්‍රස්ථාරයේ උෂ්ණත්වය 400 කෙල්වින් හිදී පරිපූර්ණ වායුවක පීඩනය වී පරිමාව සමග විචලනය වීම ඔබට පෙන්වනවා. මෙතනදී පුතේ අපිට මේ වක්‍රය දීලා තියෙන්නේ සෙල්සියස් එක 400ට අදාළව. මේ 400ට අදාළව දීපු මෙන්න මේ වක්‍රයේ පරිමා දෙකකට අදාළව පීඩන දෙකක් ඔබට පරිමා දෙකකට අදාළව මේ උෂ්ණත්වයට අදාළව පරිමා දෙකකටත් අදාළව ඔබට පීඩනය ගණනය කරන්න පුළුවන් මේ ප්‍රස්ථාරයේ භාවිතයෙන්. එතකොට මේ ගණනය කිරීම සිද්ධ කිරීමේදී ඔබ මතක තියාගන්න අදාළ තර්කය ඉදිරිපත් කරලා එන මුලින්ම. එතකොට අපිට පුළුවන් පුතේ P1 බෙදීම T1 සමානයි P2 බෙදීම T2 කියලා තර්කය ඉදිරිපත් කරලා අපිට පුළුවන් යම්කිසි දෙවෙනි අවස්ථාවේ P2 හොයන්න පුළුවන් P1 වාරයක් T2 බෙදීම T1 කියලා. එහෙනම් පළවෙනි අවස්ථාවේ ප්‍රස්ථාරයට අනුව අපිට ඉදිරිපත් කරලා අපිට ගන්න පුළුවන් අර පරිමා දෙකක් අපිට දීලා තියෙනවානේ. ඒ පරිමා දෙකකට අදාළව පළවෙනි අවස්ථාවේ පීඩනය එනවා 6 වැඩි කිරීම 10 3 බෙදීම උෂ්ණත්වය කෙල්වින් 400යි. දැන් අපෙන් අහන්නේ සෙල්සියස් 600 උෂ්ණත්වයේදී කෙල්වින් 600 උෂ්ණත්වයේදී P2 පීඩනය කීයද කියලා. මේ විදිහට ඔබට P2 එකක් ගණනය කරලා තියන්න පුළුවන්. හරි? මේ විදිහට එකක් ගණනය කරලා තියන්න පුළුවන්. ඊළඟ පරිමාවට අදාළව අලුත් පීඩනයක් ලැබෙන්නේ ඒ අගේ දාලි වෙලා ඔබට අනිත් P2 ඩෑෂ් එක ගණනය කරලා තියන්නට පුළුවන්. ඒතර ඒ සඳහා ඔබ මේ විදිහට තර්කය ලියනවට එක ලකුණක් හිමි වෙනවා. මෙන්න මේ විදිහට සුළු කරලා තියෙනවා නම් මේ ලකුණ ඔබෙන් ආරක්ෂා වෙනවා. තර්කය ලියනවට එක ලකුණක් හම්බ වෙනවා. හැබැයි මේක සුළු කරලා නැත්නම් ඔබට මේ විදිහට ඒ අදාළ ලකුණ ආරක්ෂා වෙන්නේ නැහැ පුතේ. මේ තර්කය ලියලා මෙන්න මේ සුළු කිරීම සිද්ධ කරලා අවසාන පිළිතුර පැස්කල් එක් විදිහට තියලා තියෙනවා නම් තව එක ලකුණක් ඔබට හිමි වෙනවා. මෙතනදී අගයන් දෙකක් ගණනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. එක අගයකටත් ඔබට ලකුණු සපයලා තියෙනවා. ඉහත ඔබ ලබාගත් අගයන්ට අනුරූප ලක්ෂයන් H සඳහා H යටතේ ඇති ප්‍රස්ථාරයේ ලකුණු කර මේ සටහන නිවැරදි කරන්න කියලා අපිට කියනවා.
පුතේ එක ප්‍රස්ථාරයක් තියෙන මෙන්න මේ විදිහට නම් අදාළ අක්ෂ දෙක මාක් කරලා මේකට සමාන්තර යන රේඛාව ගෙවුවා නම් ඒක ප්‍රමාණවත්. මොකද උෂ්ණත්වය වෙනස් වුණා කියලා මේ ප්‍රස්ථාරයේ උඩට තල්ලු වීම මිසක් හැඩයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ පරීක්ෂණයෙන් අපිට ගන්න තියෙන ප්‍රමාණය මෙතනින් ඉවරයි. දැන් අපි යමු තුන්වෙනි කොටසට. ඔබට සමපාත ක්‍රමයේ භාවිතයෙන් උත්තල කාචයක දුර පරීක්ෂණාත්මක නිර්ණය කිරීමට නියමව ඇත. හොඳයි. මෙතනදී පුතේ අපිට රූප සරහන අඳින්න කියලා තියෙනවා. මෙතනදී මේ රූප සරහන අපි අඳිනවා නම් කාචය නිවැරදිව ආධාරකත් එක්ක තියෙන්නට ඕන පුතේ. ඊළඟට නිවේශන කූර නිකන් තියෙන්න බෑ. ඒක ආධාරකයත් එක්ක තියෙන්නට ඕන. ඊළඟට මේ පැත්තෙන් අදාළ වස්තු කූර නිකන් තියෙන්නට බෑ. ඒක අදාළ ආධාරකයත් එක්ක තියෙන්නට ඕන. ඊළඟට මෙන්න මෙතනින් තිරය අපි ඉදිරිපත් කරන්නට ඕන. තිරයත් නිකන් තියෙන්නට බෑ. අදාළ ආධාරකයත් එක්ක තියෙන්න ඕන. දැන් මේව නිකන් තියලා හරියන්නේ නැකුත් දැන් මේව නම් කරන්නත් ඕන. මේ තියෙන්නේ නිවේශන කූර. මේ තියෙන පුතේ වස්තු කූර. මේ තියෙන්නේ උත්තල කාචය. මේ තියෙන්නේ අදාළ තිරය. හොඳයි. අයිතම නම් කිරීම හතරම නම් කරනවට එකයි හරියට ආධාරකයත් එක්ක ඇඳලා තියෙනවට එක ලකුණයි මුල් ලකුණු දෙකක් ඔබට හිමි වෙනවා. මේ කොටස පරීක්ෂණය සඳහා අවශ්‍ය අයිතම ඇටවීමට පෙර දී ඇති එක්තරා අයිතමයකට අදාළ යම් දත්තයක් දැන තිබීම පහසු වේ. මෙම දත්තය කුමක්ද? හොඳයි. මොකද පුතේ සරලව මේ පරීක්ෂණය කරද්දී අපිට වැදගත් වෙන කාරණයක් තමයි මේ අදාළ කාචයේ නාභිදුර. අපි කොහොමද කාචයක නාභිදුරක් දල වශයෙන් හොයාගන්නේ? අපි ඈත තියෙන වස්තුවකට කාචය එල්ල කරලා තිරයක් මත ප්‍රතිබිම්බය හදා ගන්න පුළුවන්. දැන් අපි හිතමු මේක අපේ කාචය කියලා. ඈත තියෙන වස්තුවකට මේ විදිහට කාචය එල්ල කරලා මේ විදිහට තිරයක් මත පැහැදිලි ප්‍රතිබිම්බය හදා ගන්නකම් මෙහෙම චලනය කරලා හරියට දුර නිමානය කරගන්නවා. ඊට මේ දුර අරගෙන දල ලෙස අපිට පුළුවන් මේ කාචයේ නාභිදුර කීයක් වගේ වෙන්න පුළුවන්ද කියලා යම් අදහසකට එන්න. එතකොට කාචයේ දල නාභිය දුර කියන එකට තමයි ඔබට අදාළ ලකුණු හිමි වෙන්නේ. මේක හොයාගන්නේ කොහොමද? ඈත පිහිටි වස්තුවකට කාචය යොමුකොට එහි ප්‍රතිබිම්බයක් තිරයක් මත හෝ බිත්තියක් මත ලබාගෙන අදාළ දුර නිමානය කරගන්න පුළුවන්. ඉහත එහි දැක් වූ ආකාරයට සියලුම අයිතම අටවා ප්‍රතිබිම්බය දෙස බැලූ විට ප්‍රතිබිම්බය සහ අන්වේෂණ කූර එකම සිරස් රේඛාවක නොමැති බව ඔබ විසින් නිරීක්ෂණය කරලා දැයි සිතන්නේ. මේකට හේතුව මොකද්ද? හේතු දෙකක් අපෙන් අහනවා පුතේ. එකක් තමයි හොඳට මතක තියාගන්න මේ ආලෝක පරීක්ෂණවලදී alignment එක. එහෙම නැත්නම් කෙලින් තියෙනවා කියන එක ඉතාම වැදගත්. මේ නිවේශන කූර, කාචය, වස්තු කූර, තිරය මේ කියන තුනම එකම රේඛාවක පැවතෙන්නට ඕන. එහෙම නොවුනොත් එහෙම මේ සමපාත කර ගැනීම සිදු කරන්න අමාරුයි. ඊළඟ අනිත් කාරණේ තමයි මේ කාචය මෙහෙම නැතුව මෙහෙම ඇලවෙලා තිබ්බොත් එහෙම මේ අපි හයි කරනකොට මේ තැන් වලට සම්බන්ධ කරනකොට මේ කාචය ඇලවෙලා තිබ්බොත් එහෙම ඒත් මේ වැඩේ ඉවරයි. ඒක නිසා මේ නිවේශන කූරු සහ වස්තු කූර එකම රේඛාවක නොපිහිටීම එක හේතුවක්. අනිත් එක කාචය ඇලවීම ඊළඟ හේතුව. මෙම පරීක්ෂණයේදී ඇස ප්‍රකාශ අක්ෂය හරහා දෙපසට ගෙන යාමේදී ප්‍රතිබිම්බය ඇසෙහි චලිත දිශාවට විරුද්ධ දිශාවට ගමන් කරන බව නිරීක්ෂණය කළේ යයි සිතන්න. මෙම අවස්ථාවේදී ප්‍රතිබිම්බය පිහිටන නිශ්චිත ස්ථානය සොයා ගැනීම සඳහා අන්වේෂණ කූර ගෙන යා යුත්තේ ඇස දෙසටද ඇසින් ඉවතටද? මේක ඉතාම වැදගත් ආදරණීය දුවේ පුතේ. මේක ඔබ නිකන් අපිට හිතලා උත්තර දෙන්නට බෑ. මේක අපි ප්‍රැක්ටිකලි කරලම උත්තරේ දෙන්නට ඕන. අපි හිතමු මේ තියෙන නිවේශන කූර මේ තියෙන්නේ අදාළ ප්‍රතිබිම්බය ඇති කරන එක්කෙනා කියලා. මේ තියෙන අදාළ ප්‍රතිබිම්බය කියලා හිතන්නකෝ. දැන් පුතේ ඔබට පේනවා මේ තියෙන්නේ නිවේශන කූර, මේ තියෙන ප්‍රතිබිම්බය. දැන් හරියටම ඔබගේ ඇස චලනය කරොත් එහෙම දෙපැත්තට ඔබට පේනවා අදාළ නිවේශන කූරයි ප්‍රතිබිම්බයයි අතර යම් සාපේක්ෂ චලිතයක් පේන්නට ඕන. දැන් මතක තියාගන්න මේක ඔබ තනියෙන් කරනවා නම් මේ තනියෙන් අපි අත් දෙකට අදාළ පෑන් දෙකක් අරගෙන මේ වැඩේ කරනවා නම් හරියටම මෙහෙම අදාළ ප්‍රතිබිම්බය දැන් මම නම් කරන කෙනා අදාළ ප්‍රතිබිම්බය නිවේශන කූරට පස්සෙන් ඉන්නවා නම් අපිට පුළුවන් ඔළුව චලනය කරලා මොකද්ද වෙන්නේ කියලා බලන්න. මේ අදාළ ප්‍රතිබිම්බයට නිවේශන කූර මෙහෙම ඉස්සරහින් ඉන්නවා නම් අපිට ඒත් පුළුවන් මොකද්ද ඔළුව දෙපැත්තට චලනය කරලා මොන පැත්තටද පේන්නේ කියලා බලන්න. එතකොට ඒ අත්දැකීම ඔබ විඳලා බලන්න. ඒ අත්දැකීම විඳලා බලද්දි ඔබට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් මොකද්ද අපේ නිවේශන කූර ගන්න ඕන ප්‍රතිබිම්බය තමන්ගේ ඇස පැත්තටද ඇසෙන් ඉවතටද කියලා පහසුවෙන් හොයාගන්නට පුළුවන්. මේ ප්‍රශ්නේ කියලා තියෙන විදිහට ආදරණීය දුවේ පුතේ ඔබේ නිවේශන කූර ඔබ ලබා ගන්න ඕන ඔබේ පැත්තට. ඔබ නිකන් ගෙදරදී ප්‍රායෝගිකව මේක කරලා බලන්න.
මේක නිකන් තියරිටිකලි විස්තර කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. මේක ප්‍රායෝගිකව කරලා බලන්න ඕන කාරණයක්. මෙහෙම පෑන් දෙක තියලා දෙපැත්තට තියලා ඇස ඔළුව දෙපැත්තට යොදවලා බලන්න, චලනය කරලා බලන්න. ඔය කියන නිරීක්ෂණය සිද්ධ වෙන්නේ මොන අවස්ථාවේද කියලා. හරි පහසුවෙන් මේ හොයාගන්න පුළුවන් ප්‍රශ්නයක් ඒක. ඊළඟට අපි යමු ඊළඟ කොටසට. වස්තු දුර, ප්‍රතිබිම්බ දුර සහ උත්තල කාචයේ නාභි දුර VUF රේඛීය ප්‍රස්ථාරයක් ඇඳීම මගින් කාචයේ නාභි දුර නිර්ණය කිරීම සඳහා කාච සූත්‍රය නැවත සකසන්න. දැන් අපි දන්නවා 1යට V ඍණ 1යට U සමානයි 1යට F. මේක තමයි අපි දන්න කාච සූත්‍රය. මේ කාච සූත්‍රය ලියලා පොතේ මේකේ තාත්වික ප්‍රතිබිම්බ සඳහා V අපිට ලැබෙන්නේ ඍණාගයක්. ඍණ 1යට U සමානයි 1යට F ඍණාගයක්. මේක අභිසාරී කාචයක් නිසා. මේ ඔක්කොම ධනෙන් ඍණෙන් ගුණ කරාන් පස්සේ සියල්ල ධන වෙලා යනවා. 1යට V ධන 1යට U සමානයි 1යට F. එතන 1යට V අපි යුක්ත කරොත් එහෙම ඍණ 1යට U ධන 1යට F කියලා ප්‍රස්ථාරය අපිට ලැබෙනවා. එහෙනම් y සමානයි ඍණ mx ධන c කියලා ප්‍රස්ථාරයක් තමයි මේ අපිට ලැබෙන්නේ. එහෙනම් ප්‍රස්ථාරය අපි අඳුත් එහෙම පුතේ මෙහෙම ඍණ mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි තාත්වික ප්‍රතිබිම්බ සඳහා අපිට ලැබෙන්නේ. එතකොට අපි මේ නිවේශන කූර ඇඳලා තියෙන මේ පැත්තෙන් නම් අපි මේකේ උපකල්පනය කරලා තියෙන තාත්වික ප්‍රතිබිම්බ එනවා කියලා. එහෙනම් අපි මේ විදිහට තර්කය ගොඩනගා ගන්න ඕන. කවුරුන් හෝ දරුවෙක් මේ නිවේශන කූර මේ පැත්තට දාලා ඇඳලා තියෙනවා නම් හෝ අර අතාත්වික ප්‍රතිබිම්බ හොයන විදිහට මේ ප්‍රැක්ටිකල් එක කරලා තියෙනවා නම් මේ පරීක්ෂණේ මේ අදාළ සුළු කිරීම හරියන්නේ නැහැ. ඒකට අතාත්වික ප්‍රතිබිම්බ සඳහා කරන ලද සුළු කිරීම ඔබ සිද්ධ කරන්නට ඕන. නමුත් මේ පරීක්ෂණයේදී අතරම බලාපොරොත්තු වෙලා තියෙන්නේ වැඩිමනත් විදිහට බලාපොරොත්තු වෙලා තියෙන්නේ තාත්වික ප්‍රතිබිම්බ සඳහා ලැබෙන පරීක්ෂණයක් විදිහට තමයි මේක බලාපොරොත්තු වෙලා තියෙන්නේ. හොඳයි හතරවෙනි ප්‍රශ්නය. වීගාබ E0 වූ සම්මත කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය R0 නිර්ණය කිරීම සඳහා විද්‍යාගාරයේ භාවිතා කරනු ලබන විභවමාන පරිපථයක අසම්පූර්ණ රූප සටහනක් පෙන්වා ඇත. සම්මත පරිපථ සංකේත යොදා ගනිමින් P සහ Q අතර පරිපථ කොටස සම්පූර්ණ කරන්න. නොම දීලා තියෙනවා. දැන් මෙතන PQ වෙන වෙනම තියෙනවා. දැන් අපෙන් අහන්නේ මෙතන අහන්නේ මේ සම්මත පරිපථ සංකේත යොදා ගැනීමෙන් P සහ Q අතර කොටස සම්පූර්ණ කරන්න. දැන් පුතේ මේ මෙන්න මේ ස්ථානයේ පවතින හිඩැස සම්පූර්ණ කරනකොට අපි දන්නවා විභවමාන පරිපථයක අනිවාර්යෙන් තියෙන කෙනෙක් තමයි අදාළ විශාල ප්‍රතිරෝධයේ සහිත ටකණය අතුර. එහෙනම් පුතේ ප්‍රතිරෝධය ඔබ ඇඳිය යුතුයි. උඩින් ටැප් කී එක ටකණය අතුර ඇඳිය යුතුයි. ඊළඟට මෙන්න මෙතනට විභවමානය කරනින් අර අපි සරලව කියනවා නම් බත් පිගානක බත් කියලා කියන්නේ මේජර් කොම්පෝනන්ට් එකනේ ප්‍රධාන කාරණේනේ. ඒ වගේ විභවමානයක ගැලනෝමීටරයක් මැද බිඳු ගැලනෝමීටර නැත්නම් ඒක විභවමානයක් නෙමෙයි. ආන් ඒ වගේ මෙන්න මෙතනට අනිවාර්යෙන් මැද බිඳු ගැලනෝමීටරයක් දාන්නට ඕන. මේ විදිහට රූප සටහන සම්පූර්ණ කරලා තියෙනවා නම් මේ කාරණා තුනම අවශ්‍යයි මේ ලකුණ ඔබට ලබා ගන්නට. මේ ගැලනෝමීටරේ වෙනුවට පුතේ මෙන්න මෙහෙම ඇඳත් කමන්නේ නැහැ. ඔන්න ඔය විදිහට නිකන් සටහනක් ඇඳලා තිබ්බත් ගැලනෝමීටරේ වෙනුවට ඇඳලා තිබ්බත් ලකුණු හම්බ වෙනවා. R ප්‍රතිරෝධය ලබා ගැනීමට විද්‍යාගාරයේදී X සඳහා යොදා ගන්න ආයතමය කුමක්ද? ඔබට පේනවා ඇති R ප්‍රතිරෝධය X ප්‍රතිරෝධය සමාන R ප්‍රතිරෝධය ලබා ගැනීම සඳහා විද්‍යාගාරයේදී X සඳහා යොදා ගන්න අයිතමේ. ඒතර X වෙනුවට එහෙම නැත්නම් මෙන්න මෙතන දාලා තියෙන කාරණේ වෙනුවට තමයි අපිට අහන්නේ කුමන උපාංගයක්ද මොන ගැජට් එකක්ද අපි මෙතනට දාන්නේ කියලා. මේ පරීක්ෂණයේදී පුතේ අපි ප්‍රස්ථාරික ක්‍රමයකට යනවා නම් මේ කෝෂය හරහා විවිධ ධාරා ගමන් කරවන්න අවශ්‍යතාවයක් මතුවෙනවා. එතකොට තමයි මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මේ පරීක්ෂණයට ඇතුළු වෙන්නේ. මේ හරහා ධාරාවක් ගමන් කරන්නේ නැත්නම් කෝෂයේ දෙකලවර විභවාන්තරය එයාගේ විදුත්ගාමක බලයට සමානයි. එහෙනම් කිසිම අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවද නැද්ද කියලා තේරෙන්නේ නැහැ මේ හරහා ධාරාවක් ගලන්නේ නැත්තම්. එතකොට මේකට අපි අභ්‍යන්තර ප්‍රතිරෝධය ඇතුළු කරගන්න තමයි මෙන්න මෙතනට x දාලා තියෙන්නේ. ඊළඟට මේ x වෙනස් කර විවිධ අවස්ථාවන්ට අදාළව පරීක්ෂණය සිදු කිරීමේ අවශ්‍යතාවයක් අපිට පවතිනවා. එහෙනම් පුතේ x වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ අපිට වෙනස් කරන අගය නිශ්චිතවම කියන්න පුළුවන් වෙන්න ඕන. මේ විද්‍යාගාරයේ උපාංග අතුරින්
ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන් උපාංග දෙකයි තියෙන්නේ. ප්‍රතිරෝධ පෙට්ටිය සහ ධාරා නියාමකය. මේ දෙක අතරින් වෙනස් කරන ප්‍රතිරෝධාගේ නිශ්චිතවම දන්නේ ප්‍රතිරෝධ පෙට්ටිය විතරයි. ධාරා නියාමකය තුල එහෙම අවබෝධයක් නැහැ ආදරණීය දුවේ පුතේ. ධාරා නියාමකය පුළුවන් අඩු වැඩි කරන්න විතරයි. සන්තතිකව අඩු වැඩි කරන්න පුළුවන්. ප්‍රතිරෝධ පෙට්ටියේ විවික්තව වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැනගෙන දන්න විදිහට එකින් එක වෙනස් කරලා බලන්න පුළුවන්. ඒ නිසා ප්‍රතිරෝධ පෙට්ටියට විතරයි මේ අදාළ ලකුණ හිමි වෙන්නේ. අනිකුත් අයිතීන් සඳහා ලකුණු නැත කියලා විශේෂ නිර්දේශයේ සඳහන් මේ මාකින් ස්කීම් එකේ සඳහන් කරලා තියෙනවා. විභවමාන කම්බියේ සන්තුලන දිග L ද විභවමාන කම්බියේ ඒකක දිගක විභවස්ම K ද KL ගුණිතය සඳහා ප්‍රකාශනයක් E නෝට් R නෝට් සහ R ඇසුරෙන් ව්‍යුත්පන්න කරන්න. හොඳයි. අපි හිතමු දැන් මෙතනට දාලා තියෙන අගේ R කියලා. උතන දාලා තියෙන අගේ R කියලා හිතමුකෝ. දැන් පුතේ මෙතන මම මේ ධාරාව මාක් කරගත්තොත් ඉතින් එහෙම මෙන්න මේකෙන් එනවා I ධාරාවක්. ඒක නිදහසේ මෙහෙම ගිහිල්ලා ඔන්න ඔහම I ධාරාව මේ පැත්තට එනවා. මෙයාගේ E මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R. එහෙනම් මම මේ පොඩි පරිපථයට කර්චොෆ් දැම්මොත් එහෙම E සමානයි I වාරයක් R ධන R කියලා මේක ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතර අපි අතර මේකේ R නෝට් කියලා තමයි මෙන්න මෙතනදී ගත්තේ. එතකොට පුතේ අපිට පුළුවන් මෙන්න මේකේ සන්තුලන දිග L කියලා අපිට ලැබිලා තියෙනවා නම් මෙන්න මේ දෙකලවර විභවාන්තරය V ට ලියන්න පුළුවන් ප්‍රකාශනයක් V සමානයි KL කියලා. V සමානයි KL කියලා ඒක අපිට ලියන්න පුළුවන්. එතකොට මේ V මෙතනටත් අදාළ වෙන නිසා මේක V සමානයි IR කියලා අපිට ලිවීමේ හැකියාවකුත් තියෙනවා. එහෙනම් I ගන්න පුළුවන් පුතේ KL බෙදීම R කියලා. එහෙනම් අපි E සමානයි KL බෙදීම R වාරයක් R ධන R නෝට් කියලා උක්ත කරගත්තොත් එහෙම අපිට පුළුවන් KL ව උක්ත කරලා තියන්න. මොකද මේ ගාණේදී අපෙන් අහන්නේ දුවේ පුතේ KL සඳහා ප්‍රකාශනයක්. එතකොට ER බෙදීම R ධන R නෝට් කියලා ප්‍රකාශනයේ අවසන් කරලා අපිට තියන්නට. ඉතින් එහෙනම් අපිට පැහැදිලි වෙනවා KL සමානයි ER බෙදීම R ධන R නෝට් කියලා. ඔබට අවසාන පිළිතුර විදියට ඉදිරිපත් කරනවා නම් මේ ප්‍රකාශනයේ ව්‍යුත්පන්න කරලා මේ අවසාන පිළිතුර ලබා ගන්නවට ලකුණු දෙකක් හිමි වෙනවා. අපි යමු ඊළඟ කොටසට. පරිපථ X අයිතමය දිග L වන් වූ නීක්‍රෝම් කම්බියක් මගින් ප්‍රතිස්ථාපනය කිරීම මගින් නීක්‍රෝම් කම්බියෙහි ඒකක දිගක ප්‍රතිරෝධය M නෝට් නිර්ණය කිරීම සඳහා ඉහත ඇටවුම විකරණය කිරීමට ශිෂ්‍යයෙක් තීරණය කළේ. මෙම අවස්ථාවේදී විභවමාන කම්බියේ සන්තුලන දිග L2 නම් ඔබ A රෝම ඉලක්කම් 3 යටතේ ඇති ප්‍රකාශනය විකරණය කර KL2 ගුණිතය සඳහා ප්‍රකාශනයක් නැවත මේ දීලා තියෙන සංකේත ඇසුරින් ලබා ගන්න කියලා ඔබට කියලා තියෙනවා. හොඳයි. දැන් ඔබට දකින්නට පුළුවන් මෙතන මේ අදාළ රූප සටහන නීක්‍රෝම් කම්බිය X වෙනුවට සම්බන්ධ කරාම පවතින තත්වය. දැන් පුතේ මෙතනදී අපිට ඉස්සෙල්ලා ප්‍රකාශනය ආවා KL සමානයි ER සමානයි E නෝට් R බෙදීම R ධන R නෝට් කියලා. දැන් මෙන්න මෙතනදී අපේ R කියලා ගත්තේ පුතේ මෙන්න මෙතන අර තිබිච්ච X තමයි ඔය අපි මේ කලින් ප්‍රකාශනයේදී R කියලා ගත්තේ. දැන් මෙතනදී ඒක R ඩෑෂ් බවට පත් වෙලා තියෙනවා. අපිට දීලා තියෙනවා නීක්‍රෝම් කම්බියේ ඒකක දිගක ප්‍රතිරෝධය M නෝට් කියලා. නීක්‍රෝම් කම්බියේ දිග අපි ගත්තොත් L1 කියලා. මේක L1 ගෙන් වැඩි කරා නම් මෙන්න මේක සමාන වෙනවා කෙලින්ම R ඩෑෂ්ට. ඒකක දිග ප්‍රතිරෝධය දිගෙන් වැඩි කරා නම් අදාළ කම්බියේ ප්‍රතිරෝධය එනවා. එහෙනම් පුතේ මෙන්න මේ R වෙනුවට අපි සම්බන්ධ කරනවා මේ R නෝට් R ඩෑෂ්. එහෙනම් KL උක්ත කළා E නෝට් M නෝට් L1 බෙදීම M නෝට් L1 ධන R නෝට් කියලා මෙන්න මේ ප්‍රකාශනය ඔබ ලියලා තියෙනවා නම් ඔබට ලකුණු හිමි වෙනවා. එතකොට අපෙන් අහනවා ඊළඟට දෙවෙනි ප්‍රශ්නය යටතේ L1 එකයට L1 ස්වායක්ත විචල ලෙසගෙන එකයට L2 සහ එකයට L1 අතර ප්‍රස්ථාරයක් ඇඳීමට ඔබ සුදුසු ආකාරයට මේ ප්‍රකාශනය නැවත සකසන්න කියලා. මම කෙලින්ම මෙතන මේ සකසලා ලියන්නම්. එතකොට එකයට L2 සමානයි KR නෝට් බෙදීම E නෝට් M නෝට් වාරයක් එකයට L1 ධන K බෙදීම E නෝට් කියලා මෙන්න මේ ප්‍රකාශනය සුළු කරලා ගන්න පුළුවන්. ඒ ගත්තන් පස්සේ මෙතනින් එන පොතේ y සමානයි mx ධන c ආකාරයේ හැඩයක් තියෙනවා කියලා අපිට මෙතනදී ලැබෙනවා. මෙන්න මේ විදිහට සමීකරණ සුළු කරලා ලබා ගන්න එක ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ඉතාම වැදගත් කාරණයක්. ඊළඟට අහනවා ශිෂ්‍යයාට ලබා දී ඇති නීක්‍රෝම් කම්බියේ විස්කම්භය
සමානීට කලින් ප්‍රශ්නයක් තියෙනවා. ඊට බීහි සඳහන් කළ ප්‍රස්ථාරයෙන් ලබා ගන්නා ලද දත්ත මගින් සහ R නෝට් අගේ භාවිතයෙන් M නෝට් නිර්ණය කරන්නේ කෙසේද කියලා. අන්තක්කණ්ඩය සමානයි K බෙදීම E නෝට්, අනුක්‍රමණය සමානයි K R නෝට් බෙදීම E නෝට් M නෝට්. මම මේ දෙනවා බෙදනවා. M බෙදීම C ගත්තට පස්සේ පුතේ මට එනවා K R නෝට් E නෝට් M නෝට් වාරයක් K උඩ E නෝට්. ඒතර E නෝට් E නෝට් කැපිලා යනවා, K ට K කැපිලා යනවා. අපි M නෝට් නේ පුතේ අපෙන් අහන්නේ. M නෝට් කියලා කියන්නේ අන්තක්කණ්ඩයේ බෙදීම අනුක්‍රමණය. අන්තක්කණ්ඩයේ බෙදීම අනුක්‍රමණය වාරයක් කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. මෙන්න මේ විදිහට ප්‍රකාශනයේ තියලා තියෙනවා නම් අදාළ ලකුණු ලැබෙනවා. ඊළඟට ශිෂ්‍යයාට ලබා දී ඇති නියුක්‍රෝම් කම්බියේ දිග ගණනය කරන්න කියලා අපිට කියනවා. අපිට මේ සඳහා භාවිතා කරන්න පුළුවන් R සමානයි rho L බෙදීම A සමීකරණය. මෙතනදී පුතේ R ගේ අගය 50ක් වෙන්න ඕන. ඒතර ඕම් rho ගේ අගය අපිට ගාණි දත්තයක් වශයෙන් දීලා තියෙනවා. rho වල අගය 10^6 ඕම් මීටර් කියලා. මේකේ දිග තමයි අපෙන් අහන්නේ. හරස්කඩ විස්කම්භය දීලා තියෙනවා. මතක තියාගන්න 5 වාරයක් මෙතනදී විස්කම්භය දෙකෙන් බෙදලා තමයි පුතේ දාන්න ඕන. 1.6 වැඩි කිරීම 10^4 තමයි විස්කම්භය දීලා තියෙන්නේ. මේක දෙකෙන් බෙදලා වර්ග කරලා දාන්නට ඕන. මෙන්න මෙහෙම දාලා ඉවරලා තමයි ඔබ L ට අදාළ අගය සුළු කරලා ගන්න ඕන. ඒ නිසා මතක තියාගන්න මේ 5 වල අගය 3 කියලා ගත්තොත් 0.96 මීටර් ඔබ පිළිතුරු විදිහට ලැබෙනවා. මේ 5 වල අගය 3.1 කියලා ගත්තොත් එහෙම හරියටම 1.0 මීටර් කියලා ලැබෙනවා. මේ අගයන් දෙකටම ඔබට ලකුණු ලැබෙනවා විභාගයේදී. අවසාන ප්‍රශ්නය ප්‍රතිරෝධය 50 ඕම් වූ නික්‍රෝම් කම්බිය මීටර් කෝදුවක් මත සවි කර ඇත. ඊට සඳහන් ප්‍රස්ථාරයේ භාවිතයෙන් M නෝට් නිර්ණය කිරීම සඳහා විපමානීය මිනුම් කටලයක් භාවිතා ගැනීමට ඔබට පවසා ඇත. නික්‍රෝම් කම්බිය ආසන්න වශයෙන් 25 ඕම්ට අනුරූප දිගක් සඳහා අදාළ මිනුම් ලබා ගැනීමට ඔබ නික්‍රෝම් කම්බිය විපමාන පරිපථයට සම්බන්ධ කරන්නේ කෙසේදයි සඳහන් කරන්න. එන පොතේ බොහොම පහසුයි. අපි ඉස්සෙල්ලත් මේක සම්බන්ධ කරලා පෙන්නලා තිබ්බා. මෙන්න මෙහෙම ලීයක් අරගෙන ඒ ලීය උඩ මේ නික්‍රෝම් කම්බිය සවි කරලා සාමාන්‍යයෙන් මේ නික්‍රෝම් කම්බිය අගය සෙන්ටිමීටර් 75ක් විතර වෙන්න. මේක 0.75ක් විතර වෙන්න. එතකොට මෙන්න මේ විදිහට අරගෙන මේ ආකාරයෙන් සම්බන්ධ කරනවා පෙන්නලා තිබ්බනම් 25 සෙන්ටිමීටර් 75 සෙන්ටිමීටර් මේ නික්‍රෝම් කම්බියක් අරගෙන නික්‍රෝම් කම්බිය අපි සම්බන්ධ කරා නම් ලෑල්ලක් උඩට තවත් එක පිළිවෙලයි. එතකොට මෙන්න මේ විදිහට මේ තියෙන මේ ලෑල්ල මත මෙන්න මේ ස්ථානයකට සම්බන්ධ කරනවා පෙන්නලා තිබ්බනම් 75 25 අතර ස්ථානයකට ලක්ෂ මේ C ලක්ෂය පෙන්නලා තියෙනවා නම් අදාළ ලකුණු ඔබට ලැබෙනවා. මේ ගාණ කෙලිම කියලා දිනව කරන්නේ කොහොමද කියලා ඒ කියපු දේ පෙන්වන්න විතරයි ඔබට තියෙන්නේ. හොඳයි. එහෙනම් පුතේ ඔන්න 2015 අවුරුද්දේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවර වුණා. ඉතින් ආදරණීය දුවේ පුතේ අද 2015 අවුරුද්දේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවර කරා. ඔබට මේ ප්‍රශ්න පත්‍රවල සියලු භාගත කර ගැනීම සිදු කරන්නට www.itn.lk/takshilaba වෙබ් ලිපිනයට ගිහිල්ලා ඒ සියලු භාගත කර ගැනීම සිදු කර ගන්නට පුළුවන්. ඒ වගේම ITN ශ්‍රී ලංකා YouTube channel එකට ඔබ ගිහින් මේ වීඩියෝස් නැවත නරඹන්නට ඔබට හැකියාව සියලු පහසුකම් සපයලා තියෙනවා. ඉතින් ඒක නිසා මෙවැනිම වැඩසටහනකින් නැවතත් හමු වන බලාපොරොත්තු වෙන අදට අපි ඔබෙන් සමු ගන්නවා. ඔබට ආයුබෝවන් සුබ දවසක්.